සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැම දිනකටම ඉතින් අද දවසේත් අපි මේ සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ තවත් ත්‍රිමාන වැඩසටහනක් ආරම්භ කරන්න. ඉතින් මේ ත්‍රිමාන වැඩසටහනේ විශේෂත්වය තමයි අපි මේ වෙනකොට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇඳුරු නීති පනවලා තිබෙනවා මේ කොරෝනා වෛරසය නිසා. ඉතින් එවන් වූ වටපිටාවක අපි සියලු දෙනාම නිවෙස්වල ඉන්න ගමන් තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව Skype තාක්ෂණය ඔස්සේ අද දවසේ අපි මේ වැඩසටහනට සහභාගී වෙන ආරාධිතයව අපි සම්බන්ධ කරගන්නවා. ඒ අනුව තමයි අද දවසේ අපි අපේ ත්‍රිමාන වැඩසටහන පවත්වාගෙන යන්නේ. ඉතින් මේ කතන්දරේ කොහොමද මම මේ ආරාධිත අමුත්තව තෝරාගත්තේ කියන එක මම ඔයගලන්ට පොඩ්ඩක් කිව්වොත් එහෙම. දැන් මේ දවස්වල මේ කොරෝනා පාලනය සඳහා ඇඳුරු නීති පනවලා තිබෙනවා. මිනිස්සු නිවෙස් වලට වෙලා ඉන්නවා. හැබැයි අවස්ථාවක් ලද සැනින් ඒකලන් හැමතැනම ගිහිල්ලා තම තමන්ගේ වැඩ කටයුතු කරගන්නටත් උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ වගේ වාතාවරණයක් තියෙන වෙලාවක පහුගිය දවස්වල මම පත්තරයක දකිනවා මේ ආටිකල් එකක්. පොඩ්ඩක් ඉන්න බලන්න මාගාව තිබුණොත් මම ඒ ආටිකල් එක ඔයගලන්ට පෙන්නන්න. ඔව්. ඉතින් මෙන්න මේ ආටිකල් එක නිසා තමයි මම හිතුවේ මේ වැඩසටහනට මේ විශේෂ ආරාධිත අමුත්තව ගේන්න ඕනි කියලා. මේ තියෙන ආටිකල් එකේ වහනවා වෙනුවට වැඩිපුර අරිමු. අශෝක හඳගම අනිද්දා පුවත්පතට දෙනවා මෙන්න මෙහෙම ලිපියක්. ඔහුගේ සුපුරුදු කොලම් එක වෘත්තයේ කොලම් එක ඇතුලේ තමයි මේක ලියවෙන්නේ. එතකොට හැමෝම කියනවා තව තවත් පුළුවන් තරම් මේ නවත්තන්න ඕනේ එහෙම නැත්නම් මේක වහන්න ඕනේ කියන වාතාවරණයක ඉන්නකොට එහෙම නැත්නම් මිනිස්සු සම්බන්ධ වීම තව තවත් අඩු කරන්න ඕනේ. මේ ඇඳිරි නීති ඉවත් කිරීම දැඩිව සලකා බලන්න ඕනේ. මේ ඇඳිරි නීති ඉවත් කළොත් එහෙම ලොකු හාහුවක් ඇති වෙනවා. ඇයි මෙහෙම කළේ? මේක නිසා මෙහෙම ප්‍රශ්න වෙනවා කියලා. මෙහෙම වටපිටාවක තියෙනකොට අශෝක හඳගම ප්‍රවීණ සිනමාවේදියා කියනවා නෑ මේක වැඩිපුර විවෘත කරන්න ඕන රට. ඒ අනුව තමයි අපිට ඉස්සරහට යන්න ඕනේ. දැන් මේක ලොකු කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. මම දැක්කා Facebook පිටුවල ඒට විරුද්ධව ලියලා තියෙන දේවල්. ඊට අමතරව විවිධ වෙබ් අඩවිවල මේක අරගෙන මේ ලියලා තියෙන දේවල් මම දුටු. ඒ නිසා තමයි මම හිතුවේ මේක ඔහුව සම්බන්ධ කරගෙන ඔහුගෙන් මහලා පැහැදිලි කරගන්න ඕනේ කියලා. ඉතින් අපි ආයිබන් කියලා පිළිගන්නවා වැඩසටහනට ප්‍රවීණ සිනමාවේදී සමාජ ක්‍රියාකාරික අශෝක හඳගම මහතාව. හොඳයි මට දැනගන්න ඕනේ කාරණාව තමයි ඔබ කියනවා මේ දවස්වල මේ තියෙන ඇඳිරි නීතිය පැත්තක දාලා රට තව තවත් විවෘත කරන්න ඕන කියලා. මට නිකන් ඒක දැනෙච්ච අදහස තමයි නිකන් පැය 24ම රට ඇරලා තියලා මිනිස්සුන්ට සංචරණය කරන්නට අවස්ථාව සලසා දී යුතුයි වගේ අදහසක් තමයි මට දැනුනේ. මොකද්ද ඔබ මේ කාරණාව ගැන කියන්නේ? මෙහෙමයි නාරද දැන් ඕක ඕක කිව්වහම අදහසක් කිව්වහම මේ අදහස මේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වචන පාවිච්චි කරනකොට අපි බොහොම මේ පරිස්සම් වෙන්න ඕන මේක මේ අවස්ථාවේ මේක ටිකක් මේ තීරණාත්මක අවදානම් අවස්ථාවක් නිසා මම මේ වහනවා වෙනුවට වැඩිපුර අරිමු කියන එක යෝජනා කරේ අපි මේ වෛද්‍යවරුන් සහ මේ කොරෝනා පැතිරීම වළක්වා ගැනීම සඳහා උපාය මාර්ග යෝජනා කරන කට්ටිය මේ නිර්දේශ කරන සමාජ දුරස්ථකරණය කියන එක මේ අහක දාලා මේක පිස්සු වගේ අරින්න ඕන කියන එක නෙවෙයි. මම එකෙන් අදහස් කරේ සමාජ දුරස්ථකරණය තබා ගනිමින්ම ඒක අවශ්‍යතාවක් විදිහට තබා ගනිමින්ම අනිවාර්යයෙන්ම අපි කොහොමද මේ ඇඳිරි නීති තත්ත්වය මගහැරගෙන මේ නැවත ක්‍රියාකාරී ජීවිතයක් ආරම්භ කරන්නේ කියන එකට අදහසක් විදිහට ඇඳිරි නීතිය කියන එක උපාය මාර්ගයක් විදිහට මම හිතනවා ලංකාවේ අපිට මේක පුරු තත්ත්වයක් නෙවෙයි මේ වසංගත තත්ත්වය මේ විදිහට මේ සියවසක විතර මේ කාලයකට පස්සේ තමයි ලෝකේ වුණත් මේ වගේ ලෝක ව්‍යාප්ත වසංගතයක් මේකට මුහුණ දෙන්නේ. අනිත් වසංගත ආවට ඒවා ඇත්තට මේ තරම් මේ පැතිරුණේ නැහැ. ඒ එහෙම තත්ත්වයක් ඇතුලේ විවිධ රටවල් ක්‍රියා කරන්නේ තම තමන්ගේ ධාරිතාවන් සහ තම තමන්ගේ හැකියාවන් තම තමන්ගේ භූගෝලීය තත්ත්වය ඒ වගේ සියලු දේවල් සලකලා බලලා තමයි තමන්ගේ උපාය මාර්ගය සකසා ගන්නෙ. මේකට මේ ගෝලීය වශයෙන් මේ සම්මත යුනිවර්සල් මේ ක්‍රමයක් නැහැ. දැන් මම වහනවා වෙනුවට අරිනවා කියන එක යෝජනා කරේ ඔය සමාජ දුරස්ථකරණයම මේ පවත්වා ගැනීමේ උපාය මාර්ගයක් විදිහට තමයි. අපි පැහැදිලිවම දන්නවා දිගින් දිගටම ඇඳිරි නීතිය තත්ත්වයේ යටතේ අපිට පවතින්න බෑ කියලා. ඒකම අපිට පැහැදිලි වෙච්ච කාරණාවක් තමයි පහුගිය කාලේ දැන් මේ මාස
මාසෙකුත් තව දවස් 10ක් විතර වගේ කාලයක් තිස්සේ දිගටම පැවතිච්ච මේ අඳිර නීතිය ASCII පවා රෝගීන් දවසකට වාර්තා වෙන ප්‍රමාණය එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. එතකොටම අපිට තේරෙනවා මේ අඳිර නීතියම නෙවෙයි මේකට මේ උපක්‍රමය කියන එක. ඊට වඩා වෙන විදිහකට මේක පරිකල්පනය කරගන්න අවශ්‍යයි කියලා. මම වහනවා වෙනුවට හරිනවා කියන එක යෝජනා කරේ අපි කොහොමද දැන් අපි උදාහරණයක් හැටියට පැරණි විදිහටම නැවත ආය ඇඳිර නීතිය විවෘත කරලා ඉවරලා මේ අයින් කරලා ඉවරලා ඇරියොත් එහෙම මිනිස්සු ආයෙ ගිහිල්ලා මේ අර එක සැරයක් ඇරියා වගේ මේ කලබල වෙලා මේ බඩු භාණ්ඩ එකතු කරගන්න කිසිම මේ වග විභාගයක් නැතුව යයි කියන බලාපොරොත්තුවක් අපේ තියෙනවා. ඒක සාධාරණ බලාපොරොත්තුවක්. මොකද අපිට ඒක අපි අත්දැක්කා පහුගිය දවස්වල ඇඳිර නීතිය තිබිලා ඉවත් කරපු මොහොතට කොහොමද ගියේ කියලා. හැබැයි ඒක අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි ඒ කිව්වේ සීමිත වෙලාවකට ඇඳිර නීතිය ඉවත් කරාම උද්ගත වෙච්ච තත්ත්වය. සීමිත වෙලාවකට ඇඳිර නීතිය ඉවත් කරපු ගමන්ම අපි දැක්ක දෙයක් තමයි ඒක අපි දන්නවා මේක පැය මෙච්චර ගානකින් වහනවා. ඊට ඉස්සර අපේ වැඩ ටික කරගන්න ඕන කියලා. එතකොට තමයි අර කියන විදිහේ මේ රෂ් එක හැදුනේ. නමුත් ඒ වෙනුවට අපි පැය 24ම මම යෝජනා කරන්නේ ඒක. මම යෝජනා කරන්නේ පැය 24ම ඇරලා තියන්න. ඇරලා තිබ්බහම Tamanට පහසු වෙලාවල් වල සෙනග නැති වෙලාවල් වල පරිස්සමෙන් ගිහිල්ලා තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් පරිසරයක් හැදී. මේක අභියෝගයක් තමයි. මේක වෙනස් තත්ත්වයක් තමයි. මම උදාහරණයක් හැටියට තමයි ගෙනාවේ වහනවා වෙනුවට වැඩිපුර අරින එක මේ සමාජ දුරස්ථකරණය පවත්වා ගන්න උපාය මාර්ගයක් වේවි කියලා. ඔව් දැන් මම හිතන්නේ මේ වෙනකොට දැන් එංගලන්තය වගේ රටවල් වලත් ඔය මේ තියෙන සියලුම සුපර් මාකට්ස් පැය 24ම විවෘත කරලා තබන්න නියෝග කරලා තියෙනව නේද? සමහර රටවල් වල ඒ විදිහට මේ කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද හේතුව අපි දන්නවා දැන් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඊට පස්සේ ස්කැන්ඩිනේවියානු රටවල් ඒවා පොහොසත් රටවල්. ඒකට ඒ පොහොසත් රටකටවත් සම්පූර්ණයෙන්ම මේක වහගෙන ආර්ථිකයකට පවතින්න බෑ කියන එක ඒක යථාර්ථයක්. ඒකම තමයි මේක මේ අද හෙට ඉවර වෙන තත්වයකුත් නෙවෙයි. මේක තව කාලයක් ඇදෙන තත්වයක්. ඒ හින්දා අපි පිළිවෙලට ක්‍රමයෙන් මේක යථා තත්වයකට අපිපත් වෙන්න ඕන. ඒ කියන්නේ යථා තත්වය කියන්නේ පැරණි යථා තත්වය නොවෙන්න පුළුවන්. අලුත් යථාර්ථයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ දෙන එකේදී අපි කොහොමද මේ බැලන්ස් එක තියාගන්නේ? උදාහරණයක් හැටියට අපි කොරෝනා කියන එක මිනිස් ජීවිතවලට එක පැත්තකින් සෞඛ්‍ය වශයෙන් බලපාලා අපේ වෙල හිර කරනවා. අනිත් පැත්තෙන් අපේ ආර්ථිකය කඩා වැටීම හරහා අපේ මේ ජීවිතයට බලපෑම් කරනවා. ඔය දෙකම සිද්ධ වෙනකොට අපිට සිද්ධ වෙනවා වෙන උපාය මාර්ග තෝර සම්ප්‍රදායික උපාය මාර්ග වෙනුවට වෙනස් විදිහට හිතන්න මේ සිද්ධ වෙනවා. ඒ අදහසින් තමයි මම ඒක ඒ විදිහට යෝජනා කරේ. හොඳයි මම ඊළඟට ඔබ පුවත්පතට මේ ලියපු කාරණාවක්ම අරගෙන මේ ප්‍රශ්නයක් අහන්න තමයි සූදානම් වෙන්නේ. ඒ උපුටා ගැනීමක් එක්ක. හරි දේ ඔබ ලියලා තියෙන තැනක හරි දේ හරි වෙලාවට කිරීම තුල මිස හරි දේ වුණත් වැරදි වෙලාවට කිරීම තුල කිසි ප්‍රයෝජනයක් නැහැ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස අලුත් අවුරුදු උත්සව සමයේ ඇඳිරි නීතිය දමා ජනතාවගේ චලනයන් පාලනය කිරීම වැඩදායි වන්නට පුළුවන්. එහෙත් තව දුරටත් එය පවත්වා ගැනීම තුළ ඇතිවිය හැකි ප්‍රතිඵල කොරෝනා ආසාදනයට වඩා දරුණු විය හැකියි. එතකොට මම මේ කාරණාවත් එක්ක අරගෙන මට මතුවෙච්ච ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබට යොමු කරන්න. එකක් තමයි මේ වෙනකොට කොරෝනා පාලනය සඳහා යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එතකොට මේ ක්‍රියාමාර්ග නිවැරදි වෙලාවට නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නය. ඊට පස්සේ මේ ලොක්ඩවුන් ක්‍රමවේද මේ දැන් තියෙන තත්ත්වය දිගටම මේ විදිහට පවත්වාගෙන යාම නිසා අනාගතයේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකිද? ඒක දෙවෙනි ප්‍රශ්නය. මට මෙන්න මේ දෙකට පිළිතුරු දෙන්න. ඔව් පළවෙනි එකම තමයි දැන් අපි ලංකාව අපි කියන්නේ අපේ රට හැටියට ගත්තාම අපි ගත්ත ක්‍රියාමාර්ගවල සාධනීය ප්‍රතිඵල අපිට දකින්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි මේ තරම්වත් මේක පාලනය කරගෙන ඉන්නේ. අපි මේ එක්තරා විදිහකට ඒකට මේ ආරම්භකව මුහුණ දීපු විදිය අනුව තමයි අපි කිසියම් විදිහකට අපි මේ ලොක්ඩවුන් එක එහෙම නැත්නම් මේ වසා දැමීම කරපු එක ආරම්භයේදී අපි පරක් වුණා කියලා චෝදනාවන් තියෙනවා. ඒක හරි කමන්නේ. අපි දන්නේ නැහැනේ මේ තත්ත්වයේ කොයි විදිහකට මේ ව්‍යාප්ත වෙයිද කියන එක පිළිබඳව අපිට හරි හැටි අත්දැකීම් නැති තත්ත්වයක් තුල අපි තීරණ ගන්න වහන්න පරක් වුණා වෙන්න පුළුවන්. එයාපෝට් එක වහන්න හෝ එහෙම නැත්නම් අනිකුත් මේ ක්‍රියාමාර්ග වලට එන්න අපි පරක් වුණා වෙන්න පුළුවන්. මොකද පළවෙනි යෝගියා හැටියට චීන කාන්තාව හම්බ වෙනකොටත් අපි ඒක එච්චර
දරුණුවට ගත්තේ නැහැ. ඒකම තමයි චීන ඒකාන්තාවගෙන් පැතිරිච්ච රෝගීන් හිටියෙත් නැහැ. ඒකම ඊට පස්සේ ඉතාලි කණ්ඩායමක් මෙහි ඇවිල්ලා පැතිරෙන්න ගියා. ඒකෙනුත් හිතපු තරම් මේ ඒකත් අපිට පාලනය කරගන්න පුළුවන්කම තිබුණා. පරක්කු වෙලා කරා හෝ පාලනය කරගන්න පුළුවන් වුණා. නමුත් ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වය තමයි මේ මම හිතන්නේ මේ තරම් මේක ව්‍යාප්ත වෙන්න හේතු වුණේ විශේෂයෙන්ම සිංහල අවුරුදු සමයට පස්සේ අපිට විවෘත වෙන්න වාතාවරණයකට අපි යමින් ඉඳද්දි හදිසියෙම මේ නාවික හමුදාවේ සොල්දාදු පිරිසකට ඇතිවෙච්ච මේ නාවික සෙබළුන් පිරිසකට මේක ආසාදනය වීම නිසා ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයෙන් හින්දා තමයි මේක පාලනයකින් තොරව ගිහින් තියෙන්නේ. නමුත් මම කියන්නේ දැන් අපි වහගෙන මේ එතරම් ප්‍රමාණයක් වහගෙන ඉඳලා අරින්න ඔන්න මෙන්න වගේ තියෙද්දි අවාසනාවන්ත තත්ත්වයක් ආවා. ඒක අපි දන්නේ අපි බලාපොරොත්තු නොවිච්ච තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපිට අපි ඒකට සූදානම් වීමේ අඩුපාඩුවක් මම එතන දකිනවා. චෝදනාවක් හැටියට නෙවෙයි මම ඒක කියන්නේ. මොකද ඒක එහෙම මේ අඩුපාඩුවක් විදිහට අපි දකින්න පුරුදු වෙන්න ඕන. ඉස්සරහට සිද්ධ වෙන ඒ වගේ වැරදි නවත්තා ගැනීම සඳහාවත්. එතකොට ඊට පස්සේ මම කියන්නේ දැන් මේක අපි දැනගන්න ඕන මුලින්ම කිව්ව දේ තමයි අපි සෞඛ්‍ය පැත්තෙන් මේක පාලනය කරනවා වගේම අපේ ආර්ථිකය කියලා කියන්නේ පැහැදිලිවම දැන් මේ වෙලාවේ පීඩාවටපත් වෙලා ඉන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය බලනකොට ආණ්ඩුවකට සිද්ධ වෙනවා ඒ ජනතාවට සහන සලසන්න. එහෙම ආණ්ඩුවකට නිරන්තරයෙන්ම ජනතාවට සහන සලසන්න පුළුවන් භාණ්ඩාගාරයක් මේ අපිට නැහැ. එතකොට ඒ තත්ත්වය ඇතුලේ තමයි අපිට සිද්ධ වෙන්නේ මේකට උපාය මාර්ග තෝරන්න. ඒකයි මම කිව්වේ අපි මේක දිගින් දිගටම වසාගෙන ඉඳීම ඇතුලේ අපි එන්න වෙන පැත්තකින් අපි හිර වෙන්න පුළුවන් කියන එක. එතකොට අපි හරි වෙලාවට ඇඳෙන නීතිය දාලා සිංහල අවුරුදු සමයේ අපි මේ පැතිරීම පාලනය කරගත්ත තමයි. නමුත් මේක දීර්ඝ කාලීන විසඳුමක් නෙවෙයි. අපිට සැලැස්මක් තියෙන්න වෙනවා. කොහොමද මේක අපි මේ ඉවත් කරගන්නේ? මොන වගේ උපාය මාර්ග එක්කද ඉවත් කරගන්නේ කියන එක. ඒකට විවිධ අත්දැක බැලීම් කරනවා. ඒවා හොඳයි. ඒ සඳහා එහෙම විවෘත කිරීම සඳහා වැඩපිළිවෙලක් නිශ්චිතව මේ හදා ගැනීම සහ ඒ වැඩපිළිවෙල සඳහා ජනතාව සූදානම් කිරීම සහ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද ජනතාව කියන එක හැම පැත්තකින්ම පීඩා වෙලා ඉන්නේ. අපි දන්නවා රජයේ සේවකයින්ට නම් මේ මාසෙකට තාමත් මේ වැටුප හම්බ වෙනවා. කිසි මේ මාසිකව හම්බ වෙනවා. ඒක පවා දිගින් දිගටම මේ පවත්වාගෙන යාම පිළිබඳ අර්බුදයකට මේ රජයපත් වෙන්න පුළුවන්. රාජ්‍ය ආදායම කියන එක බිඳ වැටලා තියෙන තත්ත්වයක් ඇතුළේ. අපිට තව ණය ගන්න සිද්ධ වෙනවා. තව මේ මුදල් ආර්ථිකයට මුදා හරින්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය මේ පාලනය කරන්න. ඉතින් මේ වගේ අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක තමයි අපි ඉන්නේ. ඒකයි කියන්නේ අපි බොහොම මේ තීරණාත්මක මොහොතක් පසු කරමින් ඉන්නකොට මේ ඒ හරි දේවල් මේ හරි වෙලාවට කිරීම තුළ විතරයි මේ ඒවයි ප්‍රතිඵල හම්බ වෙන්නේ. දැන් මම දැක්ක අදත් කාටුන් එකක් තියෙනවා මේ අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහන කාටුන් ඔක ප්‍රසිද්ධ මේ කියමනක් නේ. අපි වැඩේ වුණාට පස්සේ තමයි හදන්නේ. ඊට කලින් මේක වෙන්නේ කොහොමද කියන එක දැකලා මේ ඒකට ක්‍රියාමාර්ග මේ ගන්න කියන එක තමයි කවුරුත් යෝජනා කරන්නේ. ඒක තමයි මමත් මේ යෝජනා කරමින් තිබෙන්නේ මේවා හරි විදිහකට මේ පාලනය කරගන්න ඕන කියලා. මේක බොහොම සියුම් තත්ත්වයක්. ඒක බොහොම පරිස්සමෙන් කළමනාකරණය කරගන්න ඕන. ඒකට මිනිස්සු දැනුවත් කිරීම. ඒ කියන්නේ අදාළ ශික්ෂණවල මිනිස්සු මම පළවෙනිම දෙයක් තමයි මම විශ්වාස කරන දේ තමයි මිනිස්සු මෝඩ නැහැ. මිනිස්සු තමන්ගේ ජීවිතය සම්බන්ධව තීන්දුව ගනිද්දී මිනිස්සු සබුද්ධික විදිහට රෂනල් විදිහට තීන්දුව ගන්නවා. තමන්ගේ තියෙන වටපිටාව සලකලා බලලා. සමහර විට අතපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට ගත්තාම මිනිස්සු මෝඩ නැහැ. මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ දැනුවත් කරාට පස්සේ ඒ අය හැසිරෙන විදිහ නොදැනුවත්ව නිකන් රහසිගත විදිහට කටයුතු කිරීම ඇතුලේ ඇතිවන තත්ත්වයට වඩා වෙනස්. ඒකයි මම කියන්නේ ජනමාධ්‍ය පුළුවන් තරම් සත්‍ය වාර්තා කරන්න ඕන, විවෘත වෙන්න ඕන. හංගන්න දෙයක් නෙමෙයි මේක. හංගුවක් අපිට ලැබෙන දෙයක් නෑ. මේ විවෘත වීම ඇතුලේ විතරයි අපිට
මිනිස්සුන්ව මේ තත්ත්වයට සූදානම් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සංගවාගත්ත කොටසක් තියාගෙන තොරතුරු මුදා හැරීම ඇතුලේ මම හිතනවා මේ විවිධ කටකතා විවිධ දේවල් පැතිරෙන්න පුළුවන්. ඒව හරහා තමයි මේ අපි මේ අවදානම් වලට තල්ලු වෙන්නේ කියලා. ඔව් ඒත් එක මට වෙච්ච ප්‍රශ්නේ ඔබ අර කිව්ව නිසා මේ අවුරුද්දට අරින්න උත්සාහයක් ගත්තා. නමුත් මේ ඊගට වෙච්ච ප්‍රශ්නය ගැන ඔබ කිව්ව නිසා මම අහන්නම්. අපි දකිනවා මේ අවුරුද්දට කලින් අවුරුදු ඔන්න මෙන්න අවුරුදු කටේ තියාගෙන එක්තරා මේ සාකච්ඡාවකදී මතුවෙනවා මාධ්‍ය නාලිකාවක මේ එක්තරා සෞඛ්‍ය බල පරීක්ෂකවරයෙක් කියනවා ඇවිල්ලත් මේ 3 දෙනෙක්ින්ද තමයි අවුරුදු කන්න බැරි වුණේ. මේ 3 දෙනා හිටියේ නැත්නම් අවුරුදු කන්න තිබුණා. ඒ වගේ අදහසක් ඔහු කියන එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ වාර්තාකරණයේදී යම්කිසි ඒ කියන්නේ ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන ඔවුන් අගතියට පත්වන ආකාරයේ වාර්තාකරණයකුත් මාධ්‍ය ඇතුළේ සිද්ධ වෙනවා. එතකොට ඔබ ඔය කියන කාරණාව සාක්ෂාත් කරගන්න විවෘතභාවය ඇති කර ගැනීමදී මේවා ප්‍රශ්නයක් නෙමෙයිද? මොකද හිතන්නේ මේ කාරණාව ගැන? ඇත්තටම ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි මම හොඳටම දැක්ක කාරණාවක් තමයි පහුගිය ඒ කාලේ මේ ඇතිවෙච්ච විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් මේ ඉලක්ක කරගෙන කිරිච්ච මාධ්‍ය වාර්තා මේවා මේ වෙලාවේ නොකළ යුතු දේවල්. ඒ කියන්නේ මේ කොරෝනා කියන එක වැළඳෙන්නේ ජාතිය ආගම එහෙම නැත්නම් තමන් අයත් වෙන සමාජ පන්තිය කියන ඒවා මේ තෝරලා බේරලා නෙවෙයි. එහෙම කිසිම දෙයක් නැතුව මේක පහර දෙනවා. හැබැයි පහර දුන්නාට පස්සේ ආරක්ෂා වීමේදී ආරක්ෂා වීමේ වැඩි හැකියාවක් තියෙන්න පුළුවන් මේ ඇති හැකි කෙනෙකුට නැති බැරි කෙනෙකුට වඩා. ඒ හින්දා මේ මිනිස්සු ආරක්ෂා කිරීමේ වැදගත්කම තියෙනවා. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ මේක ඇක්චුලි මේ අර්බුදයේ ASCII අර මේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ ඩබල් ගේම් වැඩ මේ කරන්න බෑ. ඒ කියන්නේ මේක පැහැදිලිවම සමස්ත මේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පන්ති ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව මුළු සමස්තයටම එල්ල වෙච්ච ප්‍රහාරයක්. ඒකට සමස්තයක් විදිහට තමයි අපි මේකට මුහුණ දෙන්න ඕනේ. එක එකනාට චෝදනා කර ගැනීමෙන් වැඩක් නැහැ. දැන් අපි දැක්කන්නේ පැහැදිලිවම ආරක්ෂක සේවාවන් වල කට්ටියව ඉතාමත්ම ගෞරවාන්විතව මේ සල්කමින් හිටියා අපි මේ පහුගිය කාලේ. දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඊට වඩා වෙනස් නේ. දැන් ඒගොල්ලන්ගේ ගෞරවාන්විත තත්ත්වයට කියන එක මේ මිනිස්සු මේ පැත්තකට දාගෙන කතා කරන්න පටන් ගන්න තියෙන සමහර තැන්වල. ඒවා වැරදි මම කියන්නේ. මිනිස්සු කවුරුත් හිතලා මේවා කරන්න ඉස්සර මලමාල දාලා පිළිගත්ත මේ ආරක්ෂක සේවා නිලධාරියව දැන් 119 ගහලා මේ කියනවා මෙන්න මෙයා ගමේ ඇවිල්ලා ඉන්නවා කියන කතාවක් තියෙනවා. මම කියන්නේ ඒ වගේ තත්ත්ව ඇති වෙන්නේ අපි මේ හරියට මේ මිනිස්සුන්ගේ ජන මනස කියන එක වැඩ කරන හැටි තේරුම් නොගෙන කටයුතු කිරීම ඇතුළේ. ඉතින් අපි මේක ඇතුළේ මේ ඒ කියන්නේ අපුරුදු දේවල් වල ඵල තමයි ඒ ලැබෙන්නේ. ඔව් ඒකයි. ඒ කියන්නේ විරෝධාර මේ ඉමේජ් එකක් හදන්න ඕනේ කවුරුත් රාජකාරිය කරනවා. අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි දන්නවා වෛද්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කට්ටිය විශිෂ්ට සේවාවක් කරනවා. දැන් අපි දන්න තරමින් හොස්පිටල් එකක ඉන්න ඇටෙන්ඩන්ට් කෙනෙකුට, නර්ස් කෙනෙකුට, දොස්තර කෙනෙකුට තාම කොරෝනා වැළඳිලා නැහැ. ඒගොල්ලෝ ඍජුවම මේ කොරෝනා රෝගීන් එක්ක මේ කටයුතු කරද්දී මොකද ඒගොල්ලෝ දන්නවා ඒකට මේ මුහුණ දෙන මේ විදිය. ඒකට ආරක්ෂාකාරී විදිය ඒ පිළිබඳව ඒගොල්ලෝ දැනුවා. මට ඒ දැනුම නැහැ. මම ගිහිල්ලා පිස්සෙක් වගේ මේ කොරෝනා රෝගීන් හැන්ඩල් කරන්න ගියොත් මට හැදෙන්න පුළුවන්. ඒක හින්දා ඒවා මේ අර අවශ්‍ය කටයුත්ත අවශ්‍ය මේ ප්‍රවීණත්වය තියෙන කට්ටියට ඒක හැන්ඩල් කරන්න මේ දෙන්න ඕනේ. ඒක දීලා ඒක කටයුතු එහෙම නැත්නම් මිනිස්සු කවදාවත් හිතලා මේ කොරෝනා බෝ කරන්නේ තව කෙනෙකුට. Tamanට හදාගන්නෙත් නැහැ. ඒක දැනගන්න ඕනේ. දැනගෙන තමයි අපි කටයුතු කරන්නේ. විශේෂයෙන් මාධ්‍ය වල හැසිරීම කියන එක මම හිතනවා මේ පහුගිය කාලේ ඉතාමත්ම මේ අවාසනාවන්ත හැසිරීමක් තිබ්බේ අපේ මාධ්‍ය. එහෙම තමයි හැසිරීම දිගටම වුණා. මේ ජනමාධ්‍ය හැටියට මම තාමත් කොහොමද පිළිගන්නේ. නමුත් මේක පිළිබඳව ඊට වඩා වගකීමෙන් මාධ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් උනත් කොරෝනා රෝගියෙක් මේ හොයාගෙන මේ සෞඛ්‍ය නිලධාරීන් යනකොට මේ කැමරා ගොඩකුත් ඒක ඇතුළට යනවා. මේ මිනිස්සුන් මේ වීඩියෝ ගත කරන්නේ. මේවා ඇත්තට හොඳ වැඩ නෙවෙයි. ඒක අපි දැනගන්න ඕන. මම හිතන්නේ ඒව හොඳ වැඩ නෙමෙයි නිසාමද කොහෙද මට ආරංචි වුණා සහ මම සමාජ මාධ්‍ය වලින් දැක්කා මේ
ආරක්ෂක අමාත්‍යාංශයෙන් යම් කිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ උන්න පෙන්වීම, අනවශ්‍ය විදිහට පෙන්වීම, ඒ දේවල් කිරීම නවත්තන්න කියලා මාධ්‍ය වලින් ඉල්ලීමක් කරලා තිබිච්ච ආකාරයෙන් මම දැක්කා. මේක උතරම් දුරට සත්‍යද අසත්‍යද කියන කාරණා මම දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒකත් තමයි මනාරද මම කියන්නේ දැන් මේක අපි මොකක් හරි එකක් සිද්ධ වුණාට පස්සේනේ අපි ඒ දකින් එහෙම නෙවෙයි. මම කියන්නේ මේ වගේ අවස්ථාවක් කළමනාකරණය කරනකොට අපි මේම දේවල් වෙන්න පුළුවන් කියන එක ජනතාවට සංවේදනය කරපු ඉතිහාසයක් තියෙනවානේ මේ අපේ ජනමාධ්‍ය හැසිරෙච්ච විදිහේ. ඒවා දැන් අපි දන්නවනේ පාස්කු ප්‍රහාරය වෙලාවේ කොහොමද ජනමාධ්‍ය හැසිරුනේ කියලා. ඒ අත්දැකීම් තියෙනකොටම අපි මේ අවස්ථාවට මුහුණ දෙනකොටම ඒ ජනමාධ්‍ය වලට ඒ අවශ්‍ය කරන මේ විනය මේ පිළිබඳ අවබෝධය ලබා දිය යුතුව තිබුණා මම හිතනවා. ඔව්. ඊගා ප්‍රශ්නේ තමයි අපි දැන් ඊගා ප්‍රශ්නේ ගියොත් එහෙම දැන් මේක මෙහෙම ගියොත් අනාගතයේ ඇති විය හැකි අර්බුද මොනවද? මොන වගේ අර්බුද ඇති වෙයිද? ප්‍රධාන වශයෙන්ම මම හිතනවා මේ ආර්ථික වශයෙන් ඇති වෙන අර්බුද තමයි. ආර්ථික වශයෙන් ඇති වෙන අර්බුද මේ අපි දන්නවා කොරෝනා කියන එක මේ කොරෝනා බිය සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් වෙන්නේ ඒකට අවශ්‍ය කරන වැක්සින් එක හොයාගත්තාම ප්‍රතිශක්තිය හොයාගත්තට පස්සේ. ඒක උනත් හොයාගෙන සමස්ත මේ යුනිවර්සලි එහෙම නැත්නම් මුළු ලෝකෙටම ඒක එන්නත් කරාට පස්සේ තමයි මේක සම්පූර්ණයෙන්ම මේ නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් මුළු ලෝකයටම මේ බහුතරයකට මේක වැළඳිලා ඒ වෛරසය ඒක විසින්ම මේ දුර්වල වුණාට පස්සේ තමයි මේක නැති වෙන්නේ. ওই දෙකෙන් එක. ඔය මොකට වුණත් සෑහෙන කාලයක් අපිට මේකත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒතකොට මේ ජීවත් වෙන්න සිද්ධ වෙනකොට අපි ජීවත් වෙන්නේ මේ කොහොමද? අපි දෙවියන් වහන්සේ ගෙනල්ලා දෙන්නේ නැහනේ මේ ජීවත් වෙන විදිය. ජීවිතය දුන්නාට මේක ගෙනියන විදිය මේ අපි කල්පනාකරණය කර ඒක මේ ලෝකෙටම ගැලපෙන තනි විදිහක් නෑ. එක රටට ගැලපෙන සුදුසු විදිහට තමයි ගන්න. විශේෂයෙන්ම අපේ ආර්ථිකයට ඉතාමත්ම දරුණු විදිහට මේක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි සූදානම් වෙන්න ඕන මේ අලුත් විදිහකට අපි කොහොමද අපි මෙහෙම බලමුකෝ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි දැන් ඩෙන්ටිටි කාඩ් එකේ අංක පිළිවෙලට ගිහිල්ලා තමන්ගේ අත්‍යවශ්‍ය බඩු ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ එළියට යන්න ඕන ජනගහණයෙන් 5න් එකක් විතර තමයි මේ එක දවසක මේ එළියට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ ගිහිල්ලා යන්නේ තමන්ගේ අවශ්‍ය කරන බඩු මුට්ටු ගන්න, එහෙම නැත්නම් බෙහෙත් ගන්න, ඒ වගේ දෙයකට නියන්. එහෙම නෙවෙයි. එතකොට ඒ ගන්න හරි එහෙම යන්න හරි මේ මිනිස්සු ආදායමක් එහෙම ගිහිල්ලා ගන්න තමන්ට ආදායමක් එන්න ඕනේ. මිනිස්සු රැකියාව කරන්න ඕනේ. මේ හින්දා රැකියාව හිමි වෙන විශාල මේ පිරිසක් ඉන්නවා. තා කාලයකට රැකියාව හිමි. උදාහරණයක් හැටියට අපි හිතමු ලංකාවේ නම් සැලූන්, බියුටි සැලූන්, කොණ්ඩ කපන සැලූන් ඔය වගේ කට්ටිය. ඒවා දැම්මම මේ විවෘත වෙන්න තියෙන මේ ඉඩකඩ බොහොම අඩුයි. දැන් මේගොල්ලෝ වෙනුවෙන් මොකද්ද තියෙන ඒගොල්ලන්ට සදාකාලිකව එක වහගෙන ඉන්නත් බෑ. හැබැයි මොකක් හරි අලුත් තත්ත්වයක් යටතේ ඒගොල්ලෝ නැවත ක්‍රියාකාරී වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් අපි යෙදිලා ඉන්න මේ ශේෂ්ත්‍රය සිනමාව, වේදිකා නාට්‍ය, නැත්නම් පර්ෆෝමන්ස් නුදාස්වාදන කර්මාන්තයේ ඉන්න ගොඩාක් අයකට මේක නිසා රැකියාවල් මේ තමන්ගේ ජීවන මාර්ග නැති වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ අපි කොහොමද අලුතෙන් මේක පවත්වන්නේ? කොහොමද දුරස්ථකරණය කියන එක පවත්වා ගනිමින් නැවත සිනමා ශාලා, රංගශාලා, එතකොට සංගීත සංදර්ශන වගේ පැවැත්විච්ච දේවල් නැවත මේ පටන් ගන්න කොහොමද? මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයකුත් අවශ්‍ය වෙනවනේ. උදාහරණයක් හැටියට මම දැක්කා මේ ජෝර්ජියා ප්‍රාන්තයේ මේ අප්‍රේල් මාසෙන් පස්සේ නැවත රංගහල් වගේ දේවල් විවෘත කරන්න සලකා බලනකොට ඒ විවෘත කරනකොට මොන තත්ත්වයන් යටතේද විවෘත කරන්නේ? කොහොමද මේ සෝෂල් ඩිස්ටන්සින් එහෙම නැත්නම් සමාජ උදස්සකරණය පවත්වා ගනිමින් මේ ශාලා විවෘත කරන්න කියන එක පිළිබඳව අපි හිතන්න වෙනවා. ඒ වැඩ පිළිවෙලක් හදාගන්න වෙනවා. මොකද මේවා සදාකාලිකව මේ වහලා තියන්න පුළුවන් දේවල් නෙවෙයි. මිනිස්සුන්ගේ ජීවිතේට කිඳා බැහැගත්ත සංස්කෘතික අවශ්‍යතාවය. ඒවා පිළිබඳව මම හිතනවා මේ සලකා බලන්න වෙනවා. මේ පිළිබඳව මේ වැඩ කටයුතු කරගෙන යනකොට. ඔව් මං හිතන්නේ මේ දැන් මට මේ පහුගිය දවසක හම්බ වෙනවා මේ තාක්ෂණික ශිල්පියෙක් ඔහුව ත්‍රිරෝද රථයක් අරගෙන
මේ ආහාර බෙදා හැරීමේ කටයුතු වලට යොමු වෙලා තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එකේ බොහෝ දේවල් නෙමෙයි සියලු දේවල් නැවතිලා තියෙන නිසා මේ ටෙලිවිෂන් channel ඇරෙන්න අනික් සියලුම සමස්තයම නැවතිලා තියෙන නිසා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙමින් පවතින නිසා තමයි මම හිතන්නේ ඔබ මේ සඳහන් කරන්නේ මේක වහම වෙනස් විය යුතුයි. ඒ සඳහා මේ කටයුතු කළ යුතුයි කියලා. හැබැයි මේක කරන්නේ කොහොමද? මේ පිළිබඳව දන්න විශේෂඥයන් මේකට එකතු කරගන්න ඕනේ මේ සාකච්ඡාව සඳහා. ඔව් දැන් උදාහරණයකට අපි ගමු අපි දැන් බස් සේවාව කියන එක පවත්වාගෙන යන්න වෙනවනේ. ඒතර බස් එක මිනිස්සු ගෙනියන්න විදිහක් හදන්න වෙනවා. බස් එකක් වෙනදා වගේ පැක් කරගෙන අපිට යන්න බෑ. සමහරක් වෙලාවට සීට් එකට ප්‍රමාණවත් විදිහේ මේ පිරිසක් ඒ බස් එකේ මේ රැගෙන යන විදිහකට හදන්න. එතකොට බස් වලට එනවා ප්‍රශ්නයක්. එතකොට අපි යන දුර ප්‍රමාණයට අනුව අපිට අවශ්‍ය කරන මේ ආදායම මේ හම්බ වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ආදායම හිඟාදායම දෙන්න එක පැත්තකින් මොකක් හරි විදිහේ වැඩපිළිවෙලක් මේ රජය විසින් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් බස් දුවන්නේ නැති වෙයි. සෙනඟ දාගෙන යන්න බැයි නම් අපිට දුවන්න බෑ කියලා හැදෙන්න පුළුවන්. ඒකටම තමයි මම අර කලින් කිව්වෙත් අර යෝජනා කරේ මේක මේ පැය 24ම මේ ඇරීම ඇතුලේ අපිට කියන්නේ සීමිත කාලයක් ඇතුලේ හිර වෙලා කරගත්ත තියෙන වැඩ ටික අසීමිත කාලයක් ඇතුලේ ඔහේ මේ නිදහසේ කරගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ පරිසරයට අවශ්‍ය කරන විදිහට අනිකුත් යාන්ත්‍රණ ටික සකසා ගන්න වෙනවා. මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවය වගේ දේවල්. ඊට පස්සේ රංගහලක් වුණත් අපි හිතමු දැන් උදාහරණයක් හැටියට අපි එක ගෙදරක ඉඳන් 5 දෙනෙක් එනවා නම් ඒ 5 දෙනාව එක ළඟ වාඩි කරගන්න පුළුවන්. ඊළඟට තව 5 දෙනෙක් මේ හරි තව කීප දෙනෙක් තව තැනක වාඩි කරලා ඒ වගේ රංගහල ඇතුලේ එක සමහරක් වෙලාවට පොඩි ක්ලස්ටර්ස් හදලා මේ ඒ දුරවල් තියාගෙන ඒ කරන විදිහේ දේවල් එන්න පුළුවන්. ඒකට එයා කන්ඩිෂන් එක හරහා මොනවාද මේ සිද්ධ වෙන්න පුළුවන් වගේ දේවල් හිතන්න වෙනවා. මම කියන්නේ එක විදිහකට මේක නැවත පරිකල්පනය කරගෙන අපි අලුතෙන් මේ ශේෂ්ත්‍රවල මේ ශේෂ්ත්‍ර ටිකින් ටික පණ ගන්නවන්න සිද්ධ වෙනවා. ඉතින් පණ ගන්වීම ඇතුලේ තමයි අපිට මේ හැම පැත්තකින්ම මේක මේ නැවත ටිකින් ටික යථා තත්ත්වයට පමුණවා ගැනීම ඉක්මන් කරගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි අවශ්‍යතාවයේ රෝගය පාලනය කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පාලනය කර ගැනීමත් එක්කම මේ පාලිත තත්ත්වයන් යටතේ අපි ජන ජීවිතයේ නැවත යථා තත්ත්වයට පත් වෙන එක පිළිබඳව නැවත පරිකල්පනය කරගත යුතු වෙනවා. ඔක සම්ප්‍රදායික විදිහට හිතන්න ගියොත් සමහර විට බැරි වෙන්න පුළුවන්. හොඳයි. දැන් මම හිතන්නේ ආර්ථික මොඩල් එකක් විදිහට දැන් අපි දන්නවා මේ වෙනකොට ওই ප්‍රශ්නෙත් එක්ක තව වෙනි ප්‍රශ්නයක් මතු වුණත් මේකත් අහලා මම කියලා මම හිතුවා මේ දැන් අපි දන්නවා කොළඹ සහ මේ නාගරික ප්‍රදේශවල නම් බඩු බාහිර දැන් බෙදා හැරීම සඳහා ක්‍රමවේදයක් දැන් සකස් වෙලා තිබෙනවා. පික්මී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බඩු විකුණන ආයතන මේ ඩිලිවරි මෙතඩ්ස් හදලා තියෙනවා. හැබැයි දැන් මේක නගරවල ගම්බදට ගියට පස්සේ මොකද්ද මේක ඔබ විග්‍රහ කරන්නේ කොහොමද? ගම්බදදී මේ පහසුකම් සියල්ල මේ විදිහටම නැහැ. දැන් අපි දන්න දෙයක් තමයි මේ ගමක කෑම කියන එක මොන හරි විදිහකට මේවා කරගන්න පුළුවන් වෙයි. කියන්නේ සපයා ගන්න පුළුවන් වෙයි. ගමක් කියන්නේ මේ නගරයක් වගේ එක පැක් වෙච්ච මේ තැනක් නෙවෙයි නිසා මේ නමුත් ගම් වලටත් මම හිතන්නේ මේ වෙන විදිහේ ඩිලිවරි සිස්ටම් බෙදා හැරීමේ කටයුතු සිද්ධ වෙනවා. එළවලු ඔය අත්‍යවශ්‍ය දේවල් නම් මම දන්න තරමින් එහෙම හොයලා බලපුවා. නමුත් ඒක නෙවෙයි. දැන් උදාහරණයකට අපි දැන් මෙහෙම ගලමු. දැන් අපිට මේ තත්ත්වයට මුහුණ දීමේ වැඩපිළිවෙලක් හැටියට යෝජනා කරනවා ගෙවතු වවා ගන්න, ගෙවතු වල එළවලු වවන්න අරවනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකම තව එතන මතුවෙන තව ප්‍රශ්නයක් තමයි. එතකොට මේ කියන්නේ මහා පරිමාණයෙන් මේ එළවලු වවපු එළවලු වෙළඳුන්ගේ බඩු වලට මොකද වෙන්නේ? එතකොට ඒවා ගන්න කවුද මිනිස්සු? ඒ වගේ අතුරු ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඒක එක පැත්තකින් මේ සෞඛ්‍ය ක්‍රමයක් විදිහට හොඳ වුණාම තව පැත්තක අර්බුදයක් ඇති කරනවා. ඒකයි කියන්නේ මේක මේ එක අර්බුදයක් නේ. එකකට විසඳුමක් යෝජනා වෙනකොට තව පැත්තක අර්බුද ඇති වෙන්න පුළුවන්. මේක මේ ලෙහිසි මේ තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒක තමයි මම කියන්නේ අපි කොහොම හරි මේ කියන්නේ රට පුරා සමස්තය අපි එළවලු උදාහරණයක් හැටියටම ගත්තොත් එimhe එළවලු මම හිතනවා ප්‍රමාණවත් තරම් මුළු රටම මේ නිෂ්පාදනය වෙනවා. නමුත් ඒක පිළිවෙලකට බෙදා හැරෙන්නේ නැහැ රට පුරා. ඒ හින්දා එළවලු කුණු වෙලා යනවා. අපි දකිනවානේ මේ ආර්ථික මධ්‍යස්ථාන වලත් වෙළඳ මධ්‍යස්ථාන වල එළවලු කුණු වෙලා යනවා. ඉතින් මේවා බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්
මේ කාලේ හදන්න වෙයි. ඒක මම හිතනවා මේ ආරක්ෂක හමුදා එකතු වෙලා එළවලු බෙදන්න ඕන වගේ යෝජනා වලට මගේ කිසි මේ පක්ෂපාතීත්වයක් නැහැ. මොකද ඒක ආර්ථික ක්‍රියාකාරකම ඇතුළේම තමයි මේ කටයුතු සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මිනිස්සුම තමයි මේ විකල්ප දැන් ඔබම කිව්වනේ දැන් උදාහරණයකට මේ තාක්ෂණික ශාස්ත්‍රයේ හිටපු මේ එක්කෙනෙක් ටෙක්නිකල් කෙනෙක් මේ එයා දැන් ඩෙලිවරි කරනවා කියලා ඉතින් මිනිස්සු මමත් දකිනවා සමහර කාන්තාවෝ ත්‍රිවිල් එලවගෙන එළවලු මේ බෙදාගෙන මගේ ගෙව පැත්තෙත් යනවා මමත් ඉතින් එළවලු ගන්නවා. ඒ වගේ විවිධ මිනිස්සු තමන්ගේ ජීවිතය මේ තියෙන අලුත් තත්ත්වයට ඇතුළේ අලුත් විදිහකට අලුත් ආර්ථික මේ වැඩපිළිවෙළ හදාගනි. ඒ සඳහා අවශ්‍ය කරන නිදහසක් ඒ සඳහා අවශ්‍ය කරන මේ අර මේ රුකුල් දීමත් අපි කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ වැදගත්කම තියෙන්නේ මේ වෙලාවේ. කොහොමද ආරක්ෂිතව ඒ කටයුතු කරන්නේ කියන එක. ඒක අලුත් ආර්ථික මේ ක්‍රියාවලියකට රට මේ යයි හිමින් ඒකට අවශ්‍ය කරන පසුබිම තමයි මේ හදාගන්න වෙන්නේ මේ සැලසුම් සහගත ලෙස මේ රාජ්‍ය මට්ටමේ. හොඳයි ඉතින් ඔබ ඔය කියපු සම්පූර්ණ කාරණාව සමස්තයක් විදිහට කැටි කළොත් ඔබේ ආටිකල් එක ඔබේ ලිපීම තිබිච්ච විදිහට කාලයක් ආර්ථිකයන් වසාගෙන සිටීම ප්‍රායෝගික නැහැ. දැනටමත් මේ වසා තබා තිබූ කාලයට ලෝකාර්ථිකයේ පසුබා තිබෙන ප්‍රමාණය සුළුපටු නොවේ. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් විවෘත කිරීම හැරෙන්න විකල්ප කිසිවක් ඉතිරිව නැහැ. ඔබ මේක මේ විදිහට ඔය කියපු කාරණාව කැටි කරලා තිනවා පොත්පතේ ලිපියේ මේ විදිහට. හැබැයි දැන් මම මේක මගේ Facebook එකේ ෂෙයා කළාට පස්සේ රෝහිත කරුණාරත්න කියලා මහත්මයෙක් මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා මම දැක්කා. "බොලව් අපි ඉන්නේ ඉතාලිවල. අවුරුදු 20ක්. ලෝකේ දෙවෙනි වෙන්නේ ජපානයට විතරයි. හෙල්ත් කෙයාර් වලින් අද තත්ත්වය අන්ත අසරණයි. හොම්බෙන් යන්නේ. මොකද ඉකොනොමි බලන්න ගිහින් තමයි තව අදටත් 500ක් නොකඩවා මැරෙන්නේ දවසකට. ලොම්බාඩි වල මිනිස්සු ෆොරින් වර්කර්ස්ලා නැහැ. දැන් ඔන්න ඔහොම ඔහු කියලා තියෙනවා මේ දැන් මැරෙන්න තව මේ කට්ට කන්න ඕනද දැන් අපි පහුගිය කියන්නේ 89 එහෙම නැත්නම් 83 එහෙම නැත්නම් යුද්ධ කාලේ මේ වගේ කට්ටක් කාගෙන අපි ගෙවල් වලට හිටියා වගේ තව වෙලා ඉන්න බැයිද වගේ අදහසක් ඔහු ලියලා තියෙනවා. එතකොට ඔබ මේ ලිපියෙන් යෝජනා කරනවානේ මේ ආර්ථික ක්‍රියාකාරකම විවෘත විය යුතුයි කියලා. ඒ වගේම ඔබ දැන් කිව්වෙත් ඒ වගේ අදහසක් නේ. ඒකට ක්‍රමවේද සකස් කරමින්. හැබැයි දැන් ඇමරිකාව වගේ රටවල් වල එංගලන්තය වගේ රටවල් වල ඉතාලිය වගේ රටවල් වල මනුෂ්‍ය ජීවිත ඉතා විශාල වශයෙන් විනාශ වෙනවා. සමහරවිට පුරෝකථනය කරලා තියෙන ඇමරිකාවේ අපි ලක්ෂයකින් මේක නවත්තන ඕස්ට්‍රේලියාවත් එහෙම කිව්වා කියලා අපි අහලා තියෙනවා. දැන් ලංකාවත් මේ වගේ මනුෂ්‍ය ජීවිත විනාශ වීමක් සිද්ධ වෙන එකක් නැද්ද? ඒ වගේ එකකට ගියොත්. මෙහෙම ඒක තමයි මම කිව්වේ දැන් මේ විවෘත කරනවා කියන එක ඇතුලේ මේ මනුෂ්‍ය ජීවිත අසීමිත ලෙස මේ අනාරක්ෂිත කරගෙන මේ විවෘත කරනවා කියන එක නෙවෙයි. නමුත් විවෘත කිරීම කියන එක කිසියම් තත්ත්වයන් යටතේ කරන්න සිද්ධ වෙනවා කියන එකයි මේ මම කිව්වේ. මොකද එහෙම නැතුව අපිට පවතින්න බෑ වැඩි කාලයක්. එංගලන්තෙට, ජර්මනියට, ඉතාලියට පවතින්න පුළුවන් ඒගොල්ලන්ගේ මේ රාජ්‍ය මේ භාණ්ඩාගාරයේ සංචිතවල මේ තත්ත්වය අනුව. නමුත් අපිට එහෙම පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඒ රටවල් එහෙම තියාගෙන පවා සම්පූර්ණයෙන් වහලා නැතුව කටයුතු කරමින් හිටියන් දැන් උදාහරණයකට නවසීලන්තය මේ අගමැතිනිය කියලා තියෙනවා දැන් අපි කොරෝනා පාලනය කරලා ඉවරයි. දැන් අපි ටික ටික මේක මේ විවෘත කරන්න ඕන කියලා. ඒ කියන්නේ විවෘත කරන්න ඕන කියන එක කියනකොට ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේ වහගෙන ඉඳලා විවෘත කරනවා නෙවෙයි. නමුත් එක්තරා ප්‍රමාණයක කටයුතු වෙමින් තිබිලා තමයි මේ නැවත විවෘත කිරීම කියන එක කියන්නේ. දැන් නමුත් ඒගොල්ලෝ දැන් සම්පූර්ණයෙන්ම කොරෝනා රටට දැන් කියන්නේ රටේ පාලනය කරලා ඉවරයි කියන එකෙන් අදහස් කරන්නේ කොරෝනා එන්නේ නැහැ කියන එක නෙවෙයි. ආවා වුණත් ඒක මේ ට්‍රේස් කරගෙන එහෙම නැත්නම් ඒක හඳුනාගෙන ඒක පාලනය කරගන්න කන්ට්‍රෝල් කරගන්න පුළුවන් සමාජ මේ ව්‍යාප්තියක් දක්වා නොගිහින් කියන තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ කන්ට්‍රෝල් එකකට අපි වහාම මේ ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගන්න ටිකෙන් ටික ඒ ගෙන්න ගන්න අතරෙම තමයි අපි ටිකෙන් ටික මේ විවෘත කිරීම කියන්නේ ඇඳිරි නීති තත්ත්වයේ විවෘත කිරීම. අපි එහෙම නැතුව මේ සම්පූර්ණයෙන් මේ පාරණ තිබ්බ විදිහට ආය අලුතෙන් ඔක්කොම එකපාර බග්ගාලා පටන් ගන්න කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් මේ ඇඳිරි නීති තත්ත්වය කියන එක එක්තරා විදිහකට බොහොම මේ මිනිස්සු නිකන් මානසිකවත් මේ බොහොම මේ අසහනකාරී තත්ත්වයකට පොළඹවලා. මොකද බලාපොරොත්තුව කියන එක නැති වෙලා තියෙනවා මිනිස්සුන්ගේ මේ ජීවිතෙන්. අපි කවද්ද මේකෙන් එළියට එන්නේ වගේ එකක් තියෙනවා. ඒක සමහරක් වෙලාවට එන්න පුළුවන්. දැන් ඇමරිකාවේ එහෙම ආවේ අපිට නිදහස ගුණ
කියලා තමයි මිනිස්සු සමහර කොටසක් ජන කොටස් මේ වීදි බැස්සේ let us let US work එහෙම නැත්නම් ඇමරිකාවට වැඩ කරන්න දෙන්න මේ අපි මේ freedom is also essential මේ නිදහස කියන එකත් අත්‍යවශ්‍යයි. ඌවගේ දේවල් මිනිස්සු මේ මිනිස් ජීවිතය ඇතුලේ පටන් ගන්න පුළුවන්. මොකද හේතුව මිනිස්සු කියන කට්ටිය නිකම් මේ කාලා බීලා සත්තුවගේ ගෙදරට වෙලා ඉන්න ජීවිතයකට පුරුදු වෙච්ච කට්ටිය නෙවෙයි නිසා. මේවා පිළිබඳව පවා හිතන්න වෙන. ඒකයි මම කිව්වේ ආරක්ෂිතව මේක මේ විවෘත කරන වැඩපිළිවෙලකට අපි මේ ඉක්මනින් යන්න වෙන මේක සම්පූර්ණයෙන් පාලනය කරලා ඉවර වෙලා මේ විවෘත කරනවා කියන එක යථාර්ථයක් මේ නොවන නිසා. ඊගවට තමයි මට ඊගවට මතුවෙච්ච ප්‍රශ්නේ ඔබ කියපු කතාවත් එක්කම අපි දකිනවා දැන් මේ කොරෝනා අපේ රට තුළ පාලනය කරගැනීමේ කටයුතු වලදී ලොකු මිලිටරිමය මැදිහත් වීමක් එක තමයි ඒක සිද්ධ වෙමින් පවතින්නේ. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වත් වගේ වී මිලදී ගැනීමේදීත් අතරමැදියන් විදිහට මේ අයව සම්බන්ධ කරනවා. එතකොට එළවලු බෙදා හැරීමේදීත් ඒ කටයුත්ත ඒ විදිහටම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඊට අමතරව අපි දකිනවා මාධ්‍ය හරහා එන අදහස මෙන්න මේ විදිහට කියන අතරමැදියෝ නෑ. දැන් කෙලින්ම ගොවියාගෙන් ඔයගොල්ලන්ගේ ගෙදරට. එතකොට අඩු මිලට ගන්නත් පුළුවන්. හැබැයි අතරමැදියෝ කියලා කියන්නේත් මේ ආර්ථික මේ ඔබ ආර්ථික මේ පිළිබඳව දන්න කෙනෙක් විදිහට මේ චක්‍රයේම එක කොටසක් වුණු ජීවත් විය යුතු හැමෝම මෙහෙම. දැන් මේ දන්වැල කැඩෙනවා. ඔව්. මොකද්ද මේ කාරණාව ඔබ කොහොමද මේක ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි හිතනවා දැන් උදාහරණයකට බලන්නකො අපි ට්‍රිප් යනවනේ. ට්‍රිප් යනකොට අපි ගිහිල්ලා අපි හිතමු අපි යනවා මේ අනුරාධපුරේ පැත්තේ එහෙම නැත්නම් නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකකට යනවා. නුවරඑළියේ ඉන්න පාරේ මේ වෙලෙන්දෙක්ගෙන් අපි මේ කැරට් හරි බීට් හරි මොන හරි ගන්නවා කියලා. එතකොට එතන අපි ගිහිල්ලා ට්‍රිප් එක යනකොට අපි ගත්තා වුණත් ඒ අරගෙන ඇවිල්ලා මෙහෙ ගෙනල්ලා අපි බලනකොට අපි මේ ගමේ මෙහෙ තියෙන එළවලු මේ නගරේ තියෙන එළවලු කඩේ තියෙන මේ එළවලු මිලයි අරකයි අතර ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ එහෙම ආවා කියලා ලොකු වෙනසක් නැහැ. අරගොල්ලෝ තොග පිටින් ගෙනල්ලා මෙහෙ මේ විකුණනකොට වෙන එකක් හැදෙනවා. මම කියන්නේ අපි එක එක ආර්ථිකයේ විවිධ අංශ වලට විවිධ අයට පැවරිච්ච ඓතිහාසිකව මේ පරිණාමය වෙලා ආපු රාජකාරී ටිකක් තියෙනවා. ඒක අතරමැදියා කියන කෙනත් මේ ආර්ථික යන්ත්‍රයේම කෑල්ලක් තමයි. ඒක ඔහුත් කිසියම් විදිහක කටයුත්තක් කරනවා. ඒක අපි හදිසි අවස්ථාවක මේ ඇති වෙන්න පුළුවන් තත්වයකට මුහුණ දීම සඳහා මේ කෙටි කාලීනව ගත්තර කමන දීර්ඝ කාලීනව ওই වැඩේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් හැටියට මෙහෙම බලමුකෝ. දැන් අපි දන්න දෙයක් තමයි මේ යුද්ධයෙන් පස්සේ යාපනයට යන A9 පාර හැරපුවාම මුල් වකවානුවේ මේ ආමේ ආපනශාලා හැදුණනේ මේ යුද හමුදාවේ ආපනශාලා. ඒතර මිනිස්සු ගිහින් ඔව් හරි. ඒ කියන්නේ ගිහිල්ලා එතනින් කන්න පටන් ගත්තා. නමුත් ඒක මම අපිට යන කෙනාට පහසුවක් තමයි. යන කෙනා ට්‍රිප් එකක් නියන්නේ යාපනයේට. නමුත් මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ආර්ථික මේ ක්‍රියාවලියේ වෙන අංශ මතුවෙන්න පිච්ච අවස්ථාවන් ගොඩක් ඒකත් එක්ක පාලනය වෙනවා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒකයි කියන්නේ සමහර කටයුතු වලට මේ හදිසි අවස්ථා තත්ත්වයන් යටතේ මේ මැදිහත් වීමයි දීර්ඝකාලීන මේ මැදිහත් වීමයි කියන්නේ දෙකක්. ඉතින් මේක මේ එළවලු බෙදෙන වැඩේ ආමියකින් මේ දිගටම මේ ගොවියගෙන් අරගෙන මේ ගෙදරට බෙදනවා වගේ වැඩ කරන්න කියලා යෝජනා කරන කට්ටිය මේ ආර්ථිකය පිළිබඳව කිසි මේ අවබෝධයක් ඇතිව කරන කතා නෙවෙයි. ඒකත් එක්ක ජීවත් වෙන ඒකත් එක්ක ඇතිවන රැකියා අවස්ථා ගොඩාක් තියෙනවා. ඒවා අපිට නොසලකා හරින්න බෑ. ඒවට නැවත මේ මතුවෙන්න ඉඩ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපිට දැන් ඇඳිරි නීති වෙලා අපි ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉන්දෙද්දි සමහර කොටස් කියන්නේ සමහර කට්ටිය මේ එළවලු කඩාගෙන යනවා, කොළ කඩාගෙන යනවා, එක ඒවා ගෙනල්ලා විකුණනවා. ඒ මිනිස්සු එකෙන් ජීවත් වෙනවා. අපි අපිට ආමියකින් ඇවිල්ලා ඕක බෙදාගෙන යනවා කියලා මේ අපි කැමති. අපිට ලේසි මේ ගන්න, ගෙදර ඉඳන් ගන්නවා කියන්නේ. නමුත් එහෙම නෙවෙයි. ඒකත් එක්ක වැහෙන මේ ආර්ථික අවස්ථා ගොඩක් සමහරුන්ට වැහෙනවා. අපි මොනවා කරන්න ඕන? අපි කොහොමද මේ තත්ත්වයේ යටතේ අලුත් නව තත්ත්වයේ යටතේ අලුත් ආර්ථික මේ අවස්ථා ලැබෙන්නේ කොහොම මේ උදා වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් ඒ වගේ දේවල් දැන් සමහර කට්ටිය මේ එහෙම මේ වෙළඳාම් කටයුතු වලට පවා මේ පෙළඹිලා තියෙනවා. ඒ මිනිස්සු එකෙන් ජීවත් වෙනවා. ඒකට ඉඩ දෙන්නේ නෝ ආරක්ෂා සහිතව කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.
ඊගා ප්‍රශ්නේ තමයි අපි දකිනවා දැන් මේකත් එක්ක මේ රටේ ලොකු අර මේ ජනතාව අතර මම දන්නේ හැමෝම අතරද කියලා. නමුත් අපි සමාජ මාධ්‍ය ඇසුරු කළොත් එහෙම පොඩි මිලිටරිමය පැත්තකට ගෙනිච්චොත් හොඳයි. බ්‍රිගේඩියර්වරු 25යි මෙන්න මේ එක එක නිලයන් සඳහන් කළා මේ යුද හමුදාවේ. මෙන්න මේ අය ටික මේ දිස්ත්‍රික් වලට දාලා මෙහෙම කළා මේ රට මේ විදිහට කරගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ වගේ අදහසක්. කවුද මේකට එකඟ ලයික් එකක් දාන්න එකඟ නම් ඔය වගේ පෝස්ට් ෂෙයා වෙනවා අපි දැක්කා. සමහරට සමාජයට මේ මතය දැන් සම්ප්‍රේෂණය වෙමින් තියෙනවා. නැත්තම් මේ අයිඩියොලොජි එක හැදි තියෙනවද මම දන්නේ. මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඔය කියන දෙක අපි කොහොමද සංසන්දනය කරලා කතා කරන්නේ? ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේද? ලංකාව කියන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මොනම තත්ත්වයක් යටතේවත් මේ කැපකිරීමට මිනිස්සු සූදානම් විය යුතු නැහැ. මොකද අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැති වෙච්ච තත්ත්වයක් යටතේ රටවල් කොහොමද මේ කටයුතු කෙරෙන්නේ කියලා. මොකද ඒක අපි දිනාගත්ත මේ අයිතියක් නෙමෙයි මිනිස්සු විසින් දිනාගත්ත තත්ත්වයක්. ඒක මේ ওই විදිහේ මේ අර මනෝරාජික මේ කතා බහ වලින් මේ ඒකට යට වෙන්න දෙන්න හොඳ නැහැ. ඒකයි මම කියන්නේ මේ වෙලාවේ හමුදාවට ආරක්ෂක අංශවලට රාජකාරියක් තියෙනවා. ඒ රාජකාරිය කළ යුතුයි. ඒ සඳහා තමයි ආරක්ෂක අංශ ඉන්නේ. නමුත් මේ වූ පමණින් අපිට මේගොල්ලෝ තමයි මේ රට ගෙනියන්න ඕන වගේ කතාවක් මේ හදන්න යනවා නම් ඒක ඇවිල්ලා තනිකරම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහසක්. මම හිතනවා ඒකට මේ කවුරුණත් මේ ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. වෙන්න බෑ. වෙන්න බැරි හේතුව මේ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ එක්තරා දුරක් ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමන මේ අපවරවන්න මම හිතන්නේ මිනිස්සු බහුතරයක් විදිහට කැමති වෙයි කියලා. ඔය කෙනෙක් දෙන්නෙක් ඒ වගේ යෝජනාවල් ගෙනාවට. මොකද ඒකේ තියෙන මේ දරුණුකම, ඒකේ තියෙන මේ අවදානම්කම අපි ලෝකයේ ඕනතරම් ඉතිහාසයේ අපි අත්දැකලා තියෙනවා. ඒ මිනිස්සු ඉතිහාසයේ පහු කරගෙන මේ ගමන ඇවිල්ලා තියෙන. ඒ හින්දා නැවත ඒ අතීත මේ කාලවලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය අපි දන්නවා මේ ලෝක මේ ආර්ථික අවපාතයේ තිබිච්ච 30 ගණන් වල තමයි ජර්මනියේ මේ හමුදා මානසිකත්වය ඇවිල්ලා මේ දෙවන ලෝක යුද්ධය දක්වා ඒක වර්ධනය වෙන්න ඕන කරන සමාජ පසුබිම හැදුනේ. ඒවා ඉතිහාසගත පාඩම්. ඉතින් ඒවා ඉගෙනගෙන තියෙන සමස්තයක් විදිහට මේ අපි ඒ වගේ අදහස් මේ ප්‍රවර්ධනය කළ යුතු නැහැ. ඊගාව කාරණා තමයි දැන් අපි දකින ඊගාව එක මේ මැතිවරණ. දැන් මේ අල්ලපනල් මැතිවරණයක් කියන තිබ්බා. හැබැයි ඒක කල් ගියා. දැන් කුමාර නැවත වතාවක් දින නියම කරලා තිබෙනවා. එතකොට එක්තරා කොටසක් මේ වෙනට විපක්ෂයේ විදිහට කටයුතු කරන කණ්ඩායම කියන නැවත පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. එතකොට නැවත එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා මේ වෙන රට පාලනය කරන කණ්ඩායම් වලට සම්බන්ධයි කියනවා. දැන් ඔබ කියන විදිහට රට මෙහෙම විවෘත කරගෙන යනකොට ආර්ථික විවෘත කරගෙන යනකොට මම හිතන්නේ මැතිවරණයක් තැබිය යුතුයි නේද මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව වෙනුවෙනුත්. ඔව් මම පුද්ගලිකව දැන් මැතිවරණයක් නැතුව අලුත් පාර්ලිමේන්තුවක් නැතුව මේ ගමන මේ යන්න අමාරුයි. ඉතින් මැතිවරණය කොහොමද අපි මේ ලෙඩේ මේ ව්‍යාප්ත වීමේ මෙවලමක් විදිහට මැතිවරණය මේ යොදා නොගැනෙන විදිහට මැතිවරණය සංවිධානය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා මේ මොහොත වෙනකොට. ඒතකොට අපි දන්නවා දැනට මැතිවරණය මේ යෝජනා කරලා තියෙනවා ජූනි 20 කියන්නේ ටිකක් සෑහෙන තව කාලයක් මේ තියෙන මේ තත්ත්වයකුත් නෙවෙයි. මැතිවරණයට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඡන්ද මේ කටයුතු වලින් නිර්ධාරයෙන් ඒකට මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිද්ධ කරගන්න සිද්ධ වෙනද මේවා පිළිබඳව හදිසි මේවා පිළිබඳ නිසි සූදානමක් නැතුව මැතිවරණය පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රායෝගික ගැටලුව තමයි තියෙන්නේ. නමුත් ඒ කොහොම වුණත් මැතිවරණය කියන එක තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත්ම ලක්ෂණය. ඒක අපි මේ පවත්වන්න ඕන. ඒ පවත්වන්න කොට කොහොමද මේ ආරක්ෂිතව මේක පවත්වන්න යන්නේ කියන එක තමයි ගැටලුව වෙන්නේ. ඉතින් බැරි වෙලා හරි මේ තියෙන තත්ත්වය මේ හොඳ අතට පත්ුනේ නැත්තම් ප්‍රායෝගිකව මැතිවරණයක් පවත්වන්න පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකම අපි දන්නවා පාර්ලිමේන්තුව කියන එක තමයි මේ රටේ මූල්‍ය කටයුතු පිළිබඳව වගකීම තියෙන්නේ. ඒතකොට පාර්ලිමේන්තුවකට
පාර්ලිමේන්තුවක් ඒ දීර්ඝකාලීනව මේ පවත්වාගෙන යාම සඳහා කියන්නේ රටේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍යයි. ඉතින් මේක හදිසි අවස්ථාවක්. මේ හදිසි අවස්ථාවේ පාර්ලිමේන්තුවක වගකීම ආණ්ඩුව අපහසුතාවයකටපත් කරලා මේ ඒක බලය මේ හුමාරු කර ගැනීමේ අවස්ථාවක් හැටියට අවස්ථාවක් ආදී ලෙස පාවිච්චි කරන එක නෙවෙයි. මේ තියෙන මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රජයත් එක්ක සහයෝගයෙන් කොහොමද ඒ කටයුතු කර මම හිතන්නේ විපක්ෂ හැටියට අනිත් දේශපාලන පක්ෂ දැනටමත් මේ පුරුදු වෙලා තියෙනවා සහ ඒගොල්ලන්ගේ අදහස් හැටියට කියලා තියෙනවා අපි මේ මොහොතේ මේ රජයට සහයෝගය දක්වනවා ඒ සඳහා තමයි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ කියන එක හොඳ තත්ත්වයක් මම හිතන්නේ එහෙම කරලා ඒක මේ නීත්‍යානුකූලව භාවයක් ව්‍යවස්ථානුකූල භාවයක් රැකගෙන මේ ඉස්සරහට මේ තත්ත්වය පාලනය මේ තත්ත්වයට මුහුණ දෙනවා නම් තමයි මම හිතන්නේ හොඳ ඒක සඳහා තමයි ඒක තමයි මේ ආණ්ඩුවක වගකීම වෙන්නේ. මේ ප්‍රශ්නේ ඔබට ගන්නත් පුළුවන් උනා නොගෙනින්නත් පුළුවන් මේක මේ පොදුවේ මේ දවස්වල මතුවෙච්ච කාරණාවක් නිසා මම ඔබෙන් අහන්නේ. මේ දවස්වල මේ බටහිර අධ්‍යාපන ක්‍රමය යටතේ ආචාර්යවරු වෙච්ච මහාචාර්යවරු වෙච්ච වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු වෙච්ච අය එක පැත්තකින් නාත දෙවියන් ගේ නියෝග ලැබය ගැනීම පිළිබඳව එක පැත්තකින් කතා කරනවා. පහුගිය කාලෙත් එකපාරක ආවා. දැන් නැවත වතාවක් ඇවිත් තියෙනවා. අනික් පැත්තෙන් මේ කැඳ වර්ග වගේ දේවල් ක්ලිනිකලි කියන්නේ සායනිකව තහවුරු නොකර ලබා ගන්න කියලා කියනවා. එතකොට ඒක බ්‍රෑන්ඩ් නේම් එකකුත් කියනවා. ඒක ප්‍රවර්ධන කටයුත්තකුත් සිද්ධ වෙනවා. ඒක එක පැත්තකින්. එතකොට මේවා කරන්න මැදිහත් වෙන්නේ මේ අර සමාජ බලය තියෙන පුද්ගලයෝ. එතකොට මිනිස්සු මේවා මේ පිළිගන්න නිතින්ම මේ පොඩි පෙළඹෙනවා. ඉතින් එහෙමනේ වෙන්නේ වෛද්‍යවරු වෙන්න පුළුවන්, මහාචාර්යවරු වෙන්න පුළුවන්, විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුළුවන් මෙහෙම කියන. මෙන්න මේක ඔබ කැමති නම් පමණක් මට මේකට උත්තරයක් දෙන්න. මොකද සමහර විට මේ දේශීය වෙදකම තුල එන කැඳ වර්ග වෙන්න පුළුවන්, කසහ වර්ග වෙන්න පුළුවන්, දුම් ඇල්ලීම වෙන්න පුළුවන්. හොඳ ඇති. හැබැයි තවමත් මේ ඒක අර ක්ලිනිකලි සායනිකව තහවුරු කරපු කාරණා නෙමෙයි. පාරම්පරිකව මේ අපි පාවිච්චි කරන දේ මොකද්ද ඔබ මේ ගැන කියන්නේ? මම කියන්නේ මේක මිනිස්සුන්ගේ විශ්වාස කියන දේවල් එක්ක අපි ඕනවට වඩා මේ සෙල්ලම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තමන් කිසියම් කෙනෙක් මේ කිසියම් අපි තුමු ගලක් අදහනවා කියලා. ඉතින් ගලක් අදහනවා නම් ඉතින් අදහාගත්ත දෙන්නේ. ඉතින් එයාගේ විශ්වාසය නම් ඒක එයාට වැඩ කරනවා නම් ඒ විශ්වාසය ඇතුලේ වැඩ කරන්න දෙන්න. හැබැයි ඒක නිසා මේ විද්‍යාත්මකව තහවුරු වෙච්ච කිසියම් ක්‍රමවේදයක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ ඇතුලේ. ඒවා මේ යටපත් ඒවා අතහැරලා මේවා කරන්න කියන තැනකට නම් මේ යා යුතු නෑ. මම දැන් පහුගිය දවස්වල මේ දවස්වල නාරද දකින්න ඇති Facebook එකේ මේ ඡායාරූපයක් යනවා මේ දේවාලයක මේ පූසාරි කෙනෙක් මේ අර දෙවියෝ වගේ ඔක්කොම මේ ස්වර්ණාභරණ ඔක්කොම පළඳගෙන මේ මාස්ක් එකකුත් දාගෙන තමයි ඉන්නේ. කියන්නේ දෙවියන්ට එයා ආරක්ෂාව සඳහා අනිත් අයට මේවා කරනකොට මේ තමන්ගේ ආරක්ෂාව සඳහා මාස්ක් එකක් දාගෙන ඉන්නවා. ඉතින් ඒක කමන්නේ නැහැ. රතන සූත්‍රයේ කිව්වට කමන්නේ නැහැ මාස්ක් එකක් දාගෙන. ඉතින් ඒක අහන කෙනාට ඒකට මොකක් හරි හොඳක් වෙනවා නම් ඉතින් අපිට කමක් නැහැ. ඉතින් ඒක මම කියන්නේ ඒක තමන්ගේ මේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන සමහර දේවල් අවධානමට ලක් කරලා එහෙම නැත්නම් ඒවා කැප කරලා ඒවා පැත්තකට විසිට කරලා දාලා මේ තියෙන මේ තහවුරු නොකර මේ ක්‍රමවේද වලට යන එක පිළිබඳව මගේ කිසිම මේ මනාපයක් නැහැ. ඒක කරලා නොකළ යුතු දෙයක් කමක් නැහැ. කෙනෙක් ඉතින් හිතනවා නම් මේක තමයි හරි කියලා ඔය කරගත්ත දේ. හැබැයි ඉතින් වෛද්‍ය උපදේශ අනුව ඊටු වැඩ ටික කරගෙන අමතර එකක් විදිහට මේ ඕක ඕනනම් කරගෙන යන්න. ඉතින් ඒක කැඳ බිව්වට කමක් නැහැ. මාත් කැඳ බොනු. අපි කවුරුත් කැඳ බොනවා. මේ හොඳයි. අපි මේ සාකච්ඡාව අවසන් කරමින් මම කෙටි ප්‍රශ්නයක් ඔබට මේක අවසන් කරන්න යොමු කරන්නම්. ඒක තමයි දැන් පාර්ලිමේන්තුවකුත් ක්‍රියාත්මක නොවන වටපිටාවක තාම මැතිවරණයකුත් හරියටම තියෙන දිනයක් නියම කරලා තිබ්බට කවද තියද කියලා හිතා ගන්න බැරි මොහොතක රට පාලනය වෙමින් පවතින මොහොතක් මේක. ඉතින් මෙවන් වූ මොහොතක දැන් ඔබ කියන විවෘතකරණය සඳහා ඔබ කියන ආර්ථිකය විවෘත කිරීම සඳහා එහෙම නැත්නම් ඔය අලුත් ආර්ථික මොඩල් එක හදා ගැනීම සඳහා අපි යන ගමනේදී එහෙම නැත්නම් අනාගතවාදී විදිහට අපි හිතන ගමනේදී මේ කටයුත්ත කොහොමද අපි සංවිධානය කරගන්නේ?
මොන විදිහටද මේක මේ අපි කරගන්න ඕනේ? ඔබ යෝජනාවක් විදිහට ඉදිරිපත් කරනවා නම් මොකක්ද ඔබ කියන්නේ මේ කාරණා? මම හිතන්නේ දැනටමත් මම හිතන්නේ බොහෝ සමහර මේ කටයුතු සිද්ධ වෙමින් යනද උදාහරණයකට ගත්තොත් එහෙම විශාල වශයෙන් රජය මේ ආර්ථිකයට මුදල් විදිනවා කොම්ප කරනවා ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නේ අපි මේ වෙලාවෙනකොට අඩපණ වෙලා තියෙන ආර්ථික කටයුතු නැවත පණ ගැනීම සඳහා අවශ්‍ය කරන මේ ඉල්ලුම ඇති කිරීම සඳහා මේ බිඳ වැටලා තියෙන දේවල් වල ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් අවශ්‍යයි. ඒ මුදල් බෙදා හරින්න තියෙන හැබැයි මට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මුදල් බෙදා හරින්නේ අපි ඉතුරු කරගෙන ඉන්න දෙයකින් නෙවෙයි. කියන්නේ අපි ඉතුරු කරගෙන ඇති දෙයක් අපි මේ නිදහස් කරනවා නෙවෙයි. නවසීලන්තේ වගේ රටක් ඉතුරු කරගත්ත දෙයකින් තමයි මේ ඒවා කරන්නේ. නමුත් අපිට එහෙම ඉතුරු කරගත්ත දෙයක් නැහැ. අපි නැවත ණය හැටියට තමයි අරගෙන තමයි අපිට මේ කටයුත්ත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට එහෙම වෙන ඒ වගේ වැඩ කටයුතු ටිකක් කරගෙන යන හැබැයි ඒත් එක්කම අපි හිතමුකෝ මෙහෙම අපි කොච්චර මේ ඒක මුදාහැරියා වුණත් අපිට ආර්ථික කටයුතු ආරම්භ කරන්න පරිසරයක් රටේ නැත්තම් ඒක මේ ඒකෙන් ඒ ආර්ථිකය නගා හිටවීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒහින් තමයි මම කිව්වේ ලංකාවට මේක දිගින් දිගටම වහගෙන ඉඳීමෙන්ම මේ ගැටලුවෙන් ගොඩ එන්න බෑ. අපි මේක විවෘත කරන්න ඕනේ. ඒ විවෘත කරනකොට ඒක උපාය මාර්ගයක් හැටියට අර සීමිත කාලයක් වෙනුවට අසීමිත කාලයක් දීම හරහා මේ තියෙන සමාජ දුරස්ථකරණය මේ පවත්වාගෙන ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මේ පසුබිම හදන්න පුළුවන්. එතකොට අපිට ඒකට ඒ යොදවන මුදල් වල ඵලදායීතාවයක් තියෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ ඒවා මිනිස්සු අතර නිකන් ගිහිල්ලා ඒක කර තියාගන්න දෙයක් නැතුව මේ තියෙන සීමිත බඩු ප්‍රමාණයක හඹා යන්න ගිහිල්ලා රටේ මේ උද්දමන අවස්ථාවක් ඇති වෙනවා වගේ දේවල් තමයි සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒවා මේ හොඳ තත්ත්වයක් නෙවෙයි. ඉතින් අපි ඒකයි මම කියන්නේ දැන් රජයක් විදිහට කිසියම් විදිහක යුද්ධයක අරගලයක පැටලිලා ඉන්නවා මේ ජන ජීවිතය නැවත මේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා. එතකොට වෛද්‍ය ශාස්ත්‍රයට සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල වැඩ කොටසක් පැවැත්ලා තියෙනවා. ඒගොල්ලෝ ඒ වැඩ කොටස කරමින් ඉන්නවා. මේ මොහොත වෙනකොට අපි ඒ ගැන ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න වෙනවා. නමුත් අපි අර මං කිව්වා වගේ මේක මේ අනන්තයට කල් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අනන්තයට කල් දාලා මේ විසඳනකම් බලන් ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි විසඳනකම් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා. මොකද අපි නෙවෙයිනේ වැක්සින් එක හදන්නේ කොහෙන් හරි හැදෙන්න එපා. එහෙම නැත්නම් අපි ඒතකම් කාලයක් තිස්සේ අපි මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ දෙනකොට අපි කොහොමද අපේ තියෙන ආර්ථික යථාර්ථයනොත් හඳුනාගෙන ඒ තත්ත්වයන් එක්ක මුහුණ දෙන්න කියන එක වැදගත්. ඒක තමයි මේ අපිට තියෙන මේ ditth අභියෝගය. මේ ලෙඩ හදාගන්නෙත් නැතුව වැඩේ කරගන්නේ කොහොමද කියන එක තමයි ditth අභියෝගය. ඒක සඳහා තමයි මේ අපි සූදානම් වෙන්නේ. දැන් උදාහරණයක් මෙහෙම දැන් අපි සල්ලි බෙදනවා කියලා හිතන්න නාරද සල්ලි බෙදන එක හිතන්නකො සල්ලි බෙදන එක වුණත් අපි අත්‍යවශ්‍ය කෙනාටද මුදල් යන්නේ කියන එක පිළිබඳව අපිට අපි හරියට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයකට දැන් ඒකට සමහරක් වෙලාවල් වලට බොහොම සරල උපක්‍රම පාවිච්චි වෙන්න පුළුවන්. දැන් අපි ඔය නාරද දකින්න තියෙන ඇමරිකානු මේ පිටි බෙදපු හැටි පිළිබඳ එකක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සැරිසරනවා. මේ දකින්න ඇතිනේ ඇමරිකානු මේ තමන්ගේ මේ කොරෝනා වෙලාවේ මේ උදව් කරන්න ඕන කියලා ගමක් තෝරාගෙන ඒ ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට පිටි බෙදන්න ඕන කියලා එයා හිතලා පිටි කිලෝ දෙක මේ හදාගත්ත බෑග් හදාගෙන ලොරියක් කරන් ගමට යනවා. ගමට ගිහිල්ලා කියනවා මේ පිටි කිලෝ දෙකක්වත් ගන්න බැරි මේ අසරණ කට්ටිය ඉන්නවා නම් එන්න මං පිටි කිලෝ දෙක බෙදනවා කියලා. එතකොට ඉතින් පිටි කිලෝ දෙකක් ගන්න බැරිම කෙනා තමයි මේ පොලිමේ ඇවිල්ලා ඒ පිටි කිලෝ දෙක අරගෙන ගියේ. නිකන් පුළුවන් සාමාන්‍යයෙන් අයියෝ ඔය පිටි කිලෝ දෙක ඇමරිකානු ඇවිල්ලා බෙදන්නේ වගේ මේ කතා කියපු මිනිස්සු ආවේ නැහැ ඒක ගන්න. ඉතින් අර පිටි කිලෝ දෙක අරන් ගියේ මිනිස්සුන්ගේ පිටි කිලෝ එක ඇතුලේ රුපියල් මේ 15000 ගානේ දාලා තිබ්බා. ඒකට පිටි කිලෝ දෙක ඒක හරියටම බොහොම ලස්සනට මේ අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ බෙදලා ඒවා මේ ඒක තමයි මම කියන්නේ පරිකල්පනයේ නිර්මාණාත්මකකමක් අවශ්‍ය වෙනවා මේ මොහොත කළමනාකරණය කර ගැනීම සඳහා.
මට දැන් ඔබ කිව්ව නිසා මේ දැන් මුදල් අච්චු ගසා හෝ මුදල් ලබා දීම සිද්ධ වුණොත් ආර්ථිකයට මොකක් වෙයිද? නෑ එහෙම කරන්න සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ මේ තත්ත්වයේ යටතේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කිසියම් විදිහකට මුදල් ආර්ථිකයට විදින්න ඕන. අපිට මුදල් නැත්තම් අපි මුදල් මේවා කරලා දෙන්න ඕන. හැබැයි ඒක හරියට නැවත මේ ආර්ථික කටයුතු උත්පාදනය වීම හරහා තමයි මේ මුදල් වලට වටිනාකමක් හම්බ වෙන්නේ. මුදල් වලට රියල් වැලියු එකක් එහෙම නැත්නම් ඇත්ත වටිනාකමක් හම්බ වෙන්නේ ඒවා ඇත්තටම ආර්ථික වශයෙන් මේ නැවත මේ ඵල දරනකොට විතරයි. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අපි ලොකු අර්බුදයකට යනවා. ඒකයි මම කිව්වේ ඒවා ඒ කරන කටයුතු කරන අතරතුර අනිත් පරිසරය මේ හැදෙන්න සිද්ධ වෙනවා කියලා. ඒක හැදෙන්නේ නැතුව ඒ මුදල් මේ බෙදා හැරීම ඇතුලේ අපි ලොකු අවධානමක් ගන්නවා. ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම මහතාගේ මේ අනිද්දා පොත්පතේ පළවුණු ලිපියක් පදනම් කරගෙන තමයි මේ සාකච්ඡාව කරන්න ඕනේ කියලා අපි හිතුවේ. ඉතින් මේ සාකච්ඡාව හරහා ඔබට මේ කාරණාව පිළිබඳව ඔහු කියපු කාරණාව පිළිබඳව පැහැදිලි කමක් ඇති වෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් විශේෂයෙන් සමාජ දුරස්ථකරණය හරහා අපි මේක ඔහුගේ නිවසේ තලවතකුත් නිවසේ සිට මම බත්තර මුල්ලේ සිට අපි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගෙන තමයි මේ සාකච්ඡාව කළේ. ඉතින් තාක්ෂණික සමහර විට යම් පොඩි අඩුලුහුඬුකම් ඇති වෙන්නත් පුළුවන්. නමුත් කන්ටෙන්ට් එක මේකේ අන්තර්ගතය ඔබට ලබාගෙන ඔබට යම්කිසි අදහසක් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් අශෝක හඳගම මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් අප සමග එකතු වීම පිළිබඳව.